समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් බලාපොරොත්තු ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ මහා මංගල සූත්‍ර දේශනාවේ සඳහන් වන එක ගාථා රත්නයක්.
මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝහු අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. පින්නතුනි, මේ උතුම් ගාථා රත්නය තුල අන්තර්ගත වෙලා තියෙනවා මේ ලෝකයේ උතුම්ම මංගල කාරණා තුනක්. ඒ තමයි මව්පිය උපස්ථානය, අඹදරුවන්ට සංග්‍රහ කිරීම, නිරවුල් කර්මාන්ත. මේ කාරණා තුන මංගල කාරණා 38න් තුනක් හැටියට සඳහන් කරනවා. පින්නතුනි, අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා තුනෙන් පළවෙනි කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ තමයි මව්පිය උපස්ථානය. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ මව්පිය උපස්ථානය පිළිබඳව බොහෝ කරුණු දක්වලා තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අතර දේශනා කරපු එක ගාථා රත්නයක් තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ ආහු නෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. පින්නතුනි, මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළෙම මව්පියන්ගේ උතුම් ගුණ කඳ වර්ණනා කිරීම උදෙසා. පින්නතුනි, මව්පියෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාය කියලා එක තැනක සඳහන් කළා. බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බා චරියාති උච්චරේ. දරුවන්ට පූර්ව ආචාර්යවරු කියලා දේශනා කළා. ආහු නෙය්‍යාච පුත්තානං. ඒ වගේම තමයි ආහුනෙය්‍ය ගුණයෙන්ද යුක්තයි. පජාය අනුකම්පකා. තමන්ගේ දරුවන්ට මව්පියෝ තරම් අනුකම්පා කරන තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ප්‍රජාවට මනාසේ අනුකම්පා කරනවා. ඒ මව්පියෝ ගැන උතුම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් දේශනා පාඨයක්. පින්නතුනි, අපි බොහොම කෙටියෙන් කල්පනා කළොත් මව්පියෝ කියන්නේ කවුද කියලා ඔබට මට මේ ලෝකේ උපදින්න අවස්ථාව උදා කරලා දුන්නේ යම් කෙනෙක්ද, ඒ දෙපළට අපි කියනවා මව්පියෝ කියලා. පින්නතුනි, අපිට මේ ලෝකේ උපදින්න අවස්ථාව හදලා දුන්නා කියලා කියන්නේ නිමක් නැති සසර ගමනේ අපි ඉපදිනවා මැරෙනවා. නැවත උපදිනවා නැවත මැරෙනවා. නැවතත් උපදිනවා නැවතත් මැරෙනවා. ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමන කවද පටන් ගත්තද? කොතනින් ඉවර වෙනවද? මේ කාරණාව අපි දන්නේ නැහැ. පින්නතුනි, එතෙක් සසර ඇවිදින තාක්කල් අපිට හැම භවයකම උපතක් දුන්න අයට කියනවා අම්මයි තාත්තයි කියලා. එමේ සාමාන්‍ය ස්වභාවය මේ කතා කරන්නේ. ධර්මයේ නම් අම්මෙක් නැතුව තාත්තෙක් නැතුව ඉපදුන අය ගැනත් බොහෝ විස්තර තියෙනවා. නමුත් මේ සාමාන්‍ය ලෝකෙ ගැනයි
මේ කතා කරන්නේ. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවෙක් හදා වඩා ගන්න බොහෝම කැමතියි. මව්පියන්ගේ ජීවිතයේ විශේෂ ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක් දරුවෙක් කියලා කියන්නේ. ඒ නිසා දරුවෙක් කුසට ආවහම ඒ දරුවා ආරක්ෂා කරන්නේ පුදුමාකාර වගකීමක් සහිතව. තමන්ගේ දරු ගැබ රැක ගන්න මවක් මොන තරම් වෙහෙසෙනවද? දරුවා කුසේ වැඩෙන කාලේ මවක් කොයිතරම් දුක් විඳිනවද? පින්නතුනි, කොයිතරම් දුක් විඳත් ඒ දරුවා පිළිබඳව තියෙන සෙනෙහසේ කිසි අඩුවක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම වැඩියෙන්ම ප්‍රිය කරන්නේ අපේ ජීවිතේට. ජීවිතේට ඒ තරම්ම කැමති අපි ජීවිතේ රැකගන්න කොච්චරනම් දේවල් කරනවද? නමුත් පින්නතුනි, මේ ලෝකෙට ඉපදිලා තනියම ජීවත් වෙන්න පුළුවන් කාලේ එනකන් අපිට මේ ජීවිතේ පවත්වන්න බෑ. ඒක පවත්වන්න කාගේ හරි උපකාරයක් ඕනේ. ආන්ගේ උපකාරය අපිට ලැබෙන්නේ අනික් හැමෝටම වඩා මව්පියන්ගෙන්. මම මුලින් සඳහන් කළානේ අපි ජීවිතයට කොච්චර කැමතිද කියලා. ජීවිතයට කොච්චර කැමති වුණත් ඒ ජීවිතය අපිට රැකගන්න බැරුව යනවා. මව්පියෝ නොහිටියානම් දරුවෙක් තමන්ගේ මව්පියන්ට තියෙන පුදුම ණයක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. දරුවන්ට කවදාවත් මව්පියන්ට තියෙන ණය ගෙවලා ඉවර කරන්න බෑ කියලා. ඒ ණය ගෙවලා ඉවර කරන වෙනම ක්‍රමයක් ධර්මයේ තුල තියෙනවා. නමුත් මේ කරුණ පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ එක උදාහරණයක් දේශනා කළා. යම් දරුවෙක් තමන්ගේ අම්මයි තමන්ගේ තාත්තයි දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් ඒ මවටයි පියාටයි උපස්ථාන කරනවා. 100ක් අවුරුද්දක්ම ඉන්නේ දෙවුර මත. නාවන්නේ දෙවුර උඩ තියාගෙන, කණ්ඩ බොණ්ඩ දෙන්නේ දෙවුර උඩ තියාගෙන, අනික් හැම කාර්යයක්ම කරන්නේ දෙවුර උඩ තියාගෙන. මව්පියෝ මල පහ කරන්නෙත් ඒ දරුවගේ දෙවුර උඩමයි. මුත්‍රා පහ කරන්නෙත් එහෙමයි. නමුත් ඒ කිසිම කාරණාවක් ගැන අල්ප මාත්‍ර අමනාපයක් නැතුව මව්පියන් වෙනුවෙන් කළ යුතු සෑම කාර්යයක්ම ඔහු කරනවා. තමන්ද පිරිසිදු වෙමින් 100ක් අවුරුද්දක් තිස්සේ නිමක් නැති දුක් ඉවසමින් මව්පියන්ට මේ විදිහට උපස්ථාන කරලා මව්පියෝ කරෙන් බිමෙන් තියහම ධර්මයේ සඳහන් කළේ ඔහු මව්පියන්ට සලකපු නැති කෙනෙක් කියලා. මව්පිය ණයෙන් නිදහස් නැති කෙනෙක් කියලා. විශේෂයෙන් ණයෙන් නිදහස් නැති කෙනෙක්. මෙච්චර කරලත් මේ ණයෙන් නිදහස් නැත්තම් මව්පියන්ට තියෙන ණය කොච්චරද කියලා හිතලා බලන්න. කොහොමද ඒක නිමා කරන්න කියලා හිතලා බලන්න.
ඇයි පින්නතුනි මෙච්චරම ණය? පින්නතුනි ඒකයි මම මුලින් සඳහන් කළේ මේ ලෝකේ අපි වැඩියෙන්ම කැමති අපේ ජීවිතේට. අම්මගේ කුසට අපි ඉස්සරලාම බැහැගත්තට පස්සේ අම්මට හිතුනොත් මට දැම්ම දරුවෙක් එපා කියලා. ඒ අම්මට පුළුවන් දරුවා කුසෙන් අයින් කරලා දාන්න. තාත්තට හිතුනොත් අපිට දැම්ම දරුවෙක් එපා කියලා අම්මට කියලා දරුවා කුසෙන් අයින් කරවන්නත් පුළුවන්. අම්මට දරුවා ඕන වුණත් තාත්තා දැම්ම ඒකට කැමති නැත්තම් තාත්තගේ බලපෑම නිසා අකමැත්තෙන් නමුත් අම්මට දරුවා අයින් කරගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. පින්නතුනි මව් කුසක දරුවෙක් හැටියට පිළිසිඳ ගන්නේ අනාදිමත් කාලයක් සංසාරී කරගත්ත මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට. සංසාරේ බොහෝසේ සිල් රැකලා ලබා ගන්න ජීවිතයක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. යම් කෙනෙක් උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ සීලයයි කියන එක අපේ පින්නතුන් බණ අහලා දැන් හොඳට දන්නවා. සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. මොකද මේ ලෝකේ උපදින්න තැන් හුඟක් තියෙනවා. අපායේ උපදින්නත් පුළුවන් මැරිලා. තිරිසනෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන් මරණයෙන් පස්සේ. ප්‍රේතෙක්, අසුරෙක්, යක්ෂයෙක් මෙහෙම ඉපදෙන්නත් පුළුවන්. දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. මිනිසෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. දෙව්ලොව, බඹලොව, මනුලොව උපදින්න සිල් තියෙන්න ඕනේ. සතර අපායේ උපදින්න නම් බොහෝ දෙනා ඔය ඉන්න විදිහ හොඳටම හොඳයි. මහන්සි වෙන්න දෙයක් නෑ සතර අපායට යන්න. නමුත් සුගතියකට යන්න හුඟ මහන්සි වෙන්න ඕනේ. පෙර කරන ලද පින් බොහෝසේ වියදම් කරලා ලබාගත් ජීවිතයක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ආන් එහෙම සසර හුඟක් පින් කරගෙන සිල් සම්පූර්ණ කරගෙන මනුලව උපදින්න භාග්‍ය අරගෙන මව් කුසක පිළිසිඳ ගත්තාම ඒ මව, ඒ පියා, ඒ දරු කලලේ කුසෙන් ඉවත් කරන්න කටයුතු කරනවා නම් ඒක මොනතරම් සාහසික අපරාධයක් වෙයිද? නමුත් පින්නතුනි මේ ලෝකේ මේ මොහොත වෙනකොටත් ඒ වාගේ දේවල් කොච්චර වෙනවද? වසවිස අපේ ජීවිතය විනාශ කරලා දානවා. යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්, දුවන්න පනින්න පුළුවන් කෙනෙක්, එවන් කෙනෙකුට කවුරු හරි වසපොවන්න આવොත් කවදාවත් තමන්ගේ කට විවෘත කරලා ඇති තරම් පොවන්න කියලා බලාගෙන ඉදීද? පින්නතුනි බලහත් කාර්කමින් නමුත් පොවන්න આવොත් තමන් නම් කට ඇරලා දෙන්නේ නෑ ඒකට. මොකද අපි ජීවිතේට ඒ තරම්ම කැමතියි. නමුත් මව් කුසේ ඉන්න දරුවා මොන තරම්නම් අසරණයිද කියලා හිතලා බලන්නකෝ. දැන් නම් වහපොවන්න දෙන්නේ අපි පොවන්න આવොත්. අපිම කට වහ ගන්නවා. නමුත් අම්මා මේ කලලයේ දිය කරන්න පුළුවන්
විනාශ කරන්න පුළුවන් දරුවට විස සහිත යමක් ශරීරගත කරගත්තොත් මේ දරුවා කොහොමද ඒක තමන්ගේ ශරීරගත වෙන එක නවත්තගන්නේ? තමන් තාම ජීවත් වෙන්නේ අම්මගේ ශක්තියත් එක්ක. තමන්ගේ ශරීරයෙන් මවත් සමග සම්බන්ධ වුණ ඉන්ද්‍රියක් හරහා මව ගන්න ආහාරයේ පෝෂණය උරාගෙන ඔහු කෙමෙන් කෙමෙන් වැඩෙනවා. ඔහුම ඉලක්ක කරලා අම්මා පාවිච්චි කරන බෙහෙත ඒ කලලේ දිය කරවන බව ඔහු නොදන්න නිසා ඒ බෙහෙතේ ශක්තියෙන් ඒ වටිනා මනුස්ස කලලේ විනාශ වෙලා යනවා. එහෙම නැතුව තවත් මෝරලා නම් එහෙම දිය කරන්න බැරි නම් ඔය ගබ්සා කිරීම වාගේ ක්‍රමවලින් ඇතුලේ ඉන්න දරුවා කෑලි කෑලි වලට කපලා එළියට අරන් දාන්නත් පුළුවන්. එහෙම මහා අපරාධ මේ ලෝකේ ඕන තරම් වෙනවා. තවත් නොයෙක් ක්‍රම ඒ සඳහා පාවිච්චි වෙනවා ඇති. මම මේ කියන්න හැදුවේ අපේ අම්මට ඇයි අපි මෙච්චර ණය? අපේ අම්මත් එහෙම වුණා නම් එහෙම කළා නම් ඔබවත් මමවත් අපි මෙහෙම ඉන්නවද අද? එහෙනම් අපි මේ ලෝකේ නෑ. අපේ තාත්තා අම්මට එහෙම කීවනම් බලපෑම් කළා නම් නැති කරවන්න පාපතරයෝ ළඟට එක්ක ගිහිල්ලා කටයුතු කෙරෙව්වා නම් ඔබත් මමත් මේ ලෝකේ ඉන්නවද? ඒත් නෑ. නමුත් පින්නතුනි එහෙම කරන සමාජයක අපේ අම්මට එහෙම හිතුනේ නෑ. ඔබේ අම්මට එහෙම හිතුනේ නෑ. ඔබේ තාත්තා එහෙම කරන්න කියලා කීවේ නෑ. ඒ මව්පියෝ බොහොම ආදරෙන් අපි කුස ඇතුලේ පෝෂණය කළා. මෙලොවට බිහි කරලා ඊටාම සෙනෙහසින් ලොකු මහත් කළා. අපිට ලෝකෙ පෙන්නුවා. ලෝකෙ ජීවත් වෙන්න ඉගැන්නුවා. අන්න ඒ නිසයි මව්පියන්ට මෙච්චර ණය. පින්නතුනි මේ ණය බර පහසුවෙන් ගෙවන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැටි අපි එක උදාහරණයකින් මුලින් කතා කළා. අපි කුස ඇතුලේ තියාගෙන මාස 10කට ආසන්න කාලයක් අම්මා නොවින්ද දුකක් නැහැ. අම්මයි තාත්තයි පුදුම සතුටු වුණා වගේම සමහර වෙලාවට කනස්සල්ලකුත් හිතේ තියෙන්න ඇති. මොකද වුන් දන්නේ කුසේ වැඩෙන දරුවා හොඳට නිරෝගීද කියලා දන්නේ නැහැ. ඉපදුනාට පස්සේ ඇස් නොපෙනෙන කෙනෙක් වෙයිද? කතා කරන්න බැරි කෙනෙක් වෙයිද? මන්ද මානසික කෙනෙක් වෙයිද? ඇවිදින්න බැරි කෙනෙක්ද? සදාකාලික ලෙඩෙක් වෙයිද? මේ එකක්වත් දන්නේ නැහනේ. ඒ නිසා කුසේ ඉන්න කාලේ මේ දේවලුත් හිතනවා. එහෙම නොවෙන්න ඕනේ. ඒ නිසා අපේ බොහෝ මව්පියෝ දරුවෝ කුසේ ඉන්න කාලේ හරියට පින්කම් කරනවා. පින්කම් කර කර දරුවට ආශිර්වාද කරනවා.
ලෙඩෙක් නොවෙන්න ඕනේ කියලා. සමහර තාත්තලා කොයි තරම් මහන්සි වෙලා හවස ගෙදර ආවත් නිදාගන්න සූදානම් වෙනකොට අම්මා ළඟට ගිහිල්ලා කුස අතගාලා පිරිත් සූත්‍රයක් දෙකක් දේශනා කරලා කියවලා දරුවටත් අම්මටත් ආශිර්වාද කරනවා. දෙදෙනාම සුවපත් වෙන්න ඕනේ කියලා. කාන්තාවක් මේ ලෝකේ විඳින දුක් අතර විඳින ඉතා දරුණුම දුක තමයි තමන්ගේ දරුවා බිහි කරන එක. ඒක මොනතරම් අපහසු අවස්ථාවක්ද? ධර්මයේ සඳහන් කරන විදිහට නියම කල්වයස් කුස ඇතුලේ ගෙවුනට පස්සේ කර්මජ වාතයේ විසින් ඒ දරුවා අනිත් පැත්තට හරවනවා. එතකොට දරුවට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්. එහෙම හරවලා උපත් මාර්ගයේ දිහාට තල්ලු කරනකොට වාතයෙන් අම්මට දැනෙන වේදනාව මෙතෙකයි කියලා කියන්න බැරි තරම්. සමහර වෙලාවට මගක් දරුවා එළියට එනකොට හිර වෙනවා. වෛද්‍යවරුන්ට ඒ වෙලාවේ සිද්ධ වෙනවා සැත්කම් පවා සිද්ධ කරන්න. නැත්නම් දරුවා එළියට ඇදලා ගන්න වෙන ක්‍රම පාවිච්චි කරන්න. එවන් අවස්ථාවන් වල පින්නතුනි අම්මගේ ශරීර අවයව කපන්න වුණත් අමුවේම කරන්න සිද්ධ වෙනවා. දරුවෝ ඉපදෙනකොට මවගේ ශරීර අවයව ඉරෙනවා සමහර වෙලාවට. ඔක ධර්මයේ සඳහන් කළේ දරුවෙක් මේ ලෝකෙට උපද්දනවා කියලා කියන්නේ හරියට ඇත්පැටියෙක් වියසිදුරෙන් එළියට අදිනවා වගේ වැඩක් කියලා. ඒ තරම් දුකක් විඳිනවා දරුවා බිහි කරන්න. වර්තමානයේ නම් සමහර වෙලාවට අම්මගේ කුස මැදින් කපලා දරුවා එළියට ගන්නවා. සමහර අයගේ නම් හිරිවට්ටලා සිහිසුන් කරලා එහෙම කරනවා. නමුත් හිරිවැට්ටීම් ආදිය කරලා එහෙම කරන්න ගියපු සමහර අවස්ථාවන් වල සමහර මව්වරු කියලා තියෙනවා මගේ කුස කපන වෙලාවේ ඇඟ හොඳට හිරිවැටිලා තිබුණේ නැහැ කියලා. මට ඒ වෙලාවේ හොඳටම දැනුණා. කෑ ගහලා ඇඬුවා කියලා කියනවා. නමුත් පින්නතුනි අමුවේම එහෙම කැපෙනකොට අඬා නමුත් ඒ දුක ඉවසනකොට තමන්ගේ දරුවා පිළිබඳව තියෙන මෛත්‍රී ගුණයමයි තියෙන්නේ. ඒ තරම් දුක් විඳලා තියෙනවා. නමුත් මෙලව එළියට ගත්තට පස්සේ ඒ දරුවා අඬන හඬ ඇහුනහම සමහර වෙලාවට අම්මට අර වේදනාවල් ඔක්කොම අමතක වෙනවා. සමහර මව්වරු දරුවා ඉපදුනහම හොඳට අහගෙන ඉන්නේ අඬනව ඇහෙනවද කියලා. වෛද්‍යවරුන්ගෙන් පවා සමහරලාට අහනවා ඇයි අඬන්නේ නැත්තේ කියලා. මගේ දරුවා නිරෝගීද කියලා. ජීවත් වෙලා ඉන්නවද කියලා. තමන්ගේ වේදනාවල් පසෙක තියලා දරුවා ගැන අහනවා. ඔබ දන්නවා සමහර මව්වරු දරුවෝ උපද්දවන්න ගියහම දරුවට ජීවිතේ දීලා අම්මා මැරිලා යනවා. උපද්දවන්න ගියහම සමහර වෙලාවට අම්මගේ දරුවගේ දෙන්නගෙම ජීවිතය අනතුරේ වැටෙනවා. සමහර වෙලාවට කියන්නේ මම මැරුණත්
දරුවා බේරගන්න කියලා. තමන්ගේ දරුවට මෙලොව එළිය දක්වලා මැරිලා යන අම්මලා ගැන ඕන තරම් අහලා තියෙනවා. ඒ මව්පියන්ගේ සෙනෙහස අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. බ්‍රහ්මාති මාතා පිතරු අම්මා තාත්තට මහා බ්‍රහ්ම කියලා කියන්නේ සුදුසුයි කියලා. දරුවා බිහි කරන්න ගිහිල්ලා අම්මා එවන් මහා දුක් කන්දරාවක් විඳිනකොට තාත්තා මොන තරම් මානසික පීඩනයකද ජීවත් වෙන්නේ එළියට වෙලා. දරුවට හානි වෙයිද? බිරිඳට හානි වෙයිද? දෙවියන්ට කියනවා. තමන්ගේ ශාස්ත්‍රවරුන්ට කියනවා. තුනුරුවන්ට කියනවා. පිරිත් කියනවා. බුදු ගුණ සිහි කරනවා. එහෙම කර කර අම්මටයි දරුවටයි ආශිර්වාද කරනවා. දරුවා බොහොම නිරුපද්‍රිතව ලැබුණ කියලා ඇහුනහම අහගත්තහම ඒ තාත්තට තියෙන සැනසීම කොච්චරද කියලා හිතා ගන්න බෑ. නිවන කියන්නේ මොනතරම් සුවයක්ද කියන කාරණාව පින්නතුනේ අපිට තේරෙන්නේ. ධර්මයේ සඳහන් කළේ නිබ්බාණං පරමං සුඛං. නිවන නම් පරම සුවයයි කියලා. සමහර මව්පියෝ තාත්තලා අම්මයි දරුවයි දෙන්නම හොඳින් කියලා කියහම දැන් නම් මට නිවන් ගියා වගේ කියලා හිතනවා. ඒ වචනේ ඒ තරම්ම සැනසීමක්. මහා බ්‍රහ්මයා ප්‍රජාවට දක්වන අනුකම්පාවත් එක්ක ගුණ 4ක් මහ බඹු ළඟ තියෙනවා කියලා සඳහන් කරනවානේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. තමන්ගේ දරුවා කුසේ වැඩෙන්න පටන් ගත්ත තැන ඉඳලා අම්මගේ තාත්තගේ දෙන්නගෙම මෛත්‍රිය මේ දරුවා කෙරෙහි තියෙනවා. මෙත් සිත මෛත්‍රියෙන් ආශිර්වාද කිරීම අම්මා තාත්තා දෙන්නම ගාව තියෙනවා. මේ ලෝකෙට ඉපදුනාට පස්සේ මේ දරුවට නොඑක ආකාරයේ ලෙඩ හැදෙනවා. සමහරකට මදුරුව කනවා. සමහර තැනකදී කූඹියෙක් දෂ්ට කරන්න පුළුවන්. ශාරීරික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. උණක්, හිස රදයක් මේ වාගේ දෙයක් ඇති වුණත් කියා ගන්න බෑ කාටවත්. උඩු බැල්ලට ඉඳගෙන අඬන්න විතරයි පුළුවන්. ඒ වෙලාවට මව්පියන්ගේ හිතවල පුදුමාකාර කරුණාවක් ඇති වෙනවා. තේරෙන්නෙත් නෑ මොනව කරන්නද කියලා. ඒ උණද කියලා කියන්නත් බෑ. හිසේ රදේද කියලා කියන්නත් බෑ. බඩේ කැක්කුමද කියලා කියන්නත් බෑ. ඒ මොකවත්ම කියාගන්න බෑ. උණ හිසේ රදේ කියලා නම් සමහරලාට ඇඟපත අතගාලා හරි තේරුම් ගන්නවා. බඩරි දෙනවා නම් කාටද කියන්නේ? ඇහැරි දෙනවා නම් කොහොමද දැනගන්නේ? කනරි දෙනවා නම් කොහොමද දැනගන්නේ? ශාරීරියේ කොතන හරි කොහොඹුවෙක් වගේ කනවා නම් කොහොමද දැනගන්නේ? දරුවා අඬනවා දකින්න තුරු දන්නේ. ඉතින් මහ පුදුම කරුණාවක් තියෙන්නේ මොකද දන්නේ කියලා. සමහර වෙලාවට පොඩි ළමයි රෑ එළි වෙනකම්ම අඬනවා. අම්මයි තාත්තයි දෙන්නම නිදි මරනවා. අඬන හේතුව තේරෙන්නෙම නැහැ. බොහෝ වෙලාවට වෙන්නේ ඔවුන් දෙන්නත් අඬනවා. වෛද්‍යවරයෙක් ගාවට ගෙනහිල්ලා කරුණ හොයාගෙන ප්‍රතිකාර කරනකම් පහුවදා එළි වෙනකම් නිදි වර්ජිතව තමනුත් අඬනවා. කරුණාව
ඉතින් මේ කරුණාව කියන වචනය, මෙත්තාව කියන වචනය තව කොයි තරම් පැහැදිලි කරන්න ඕනේද? මුදිතා. දරුවෝ ලොකු වෙලා ටිකක්. දැන් දුවනවා, පනිනවා, සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා, පාසල් යනවා. ඒ දිහා බලාගෙන මධ්‍යස්ථ සිතින් කටයුතු කරනවා. අවශ්‍ය දේවල් ශක්ති ප්‍රමාණයෙන් හැමදේම සපයලා දෙනවා. නිරන්තරයෙන් ආරක්ෂාව ගැන හිතනවා. ඉල්ලන දේවල් ගෙනල්ලා දෙනවා. පුළුවන් ප්‍රමාණය දේවල්. කෑමට කැමති දේවල් හදලා දෙනවා. දරුවෝ ලොකු මහත් වෙලා ඉගෙන කියාගෙන තමන්ගේ වැඩ තනියම කරගන්නවා. රැකී ආරක්ෂා කරගන්නවා. හරි හම්බ කරගන්නවා. ආවාහ විවාහ වෙලා තම තමන්ට පෞද්ගලික වුණ ජීවිත ගත කරනවා. මව්පියෝ දරුවා කුසේ හිටපු කාලේ ඉඳලා ඉපදුන අවස්ථාවේ ඉඳලා ලොකු මහත් වෙච්ච ආකාරය ගැන හිත අද ඉන්න තැන දිහා බලලා බොහොම උපේක්ෂා සහගත වෙනවා. සතුටු වෙනවා. සමහර වෙලාවට විවේකීව ගිහිල්ලා වයසක අම්මා තාත්තා එක්ක කතා කර ඉන්නකොට ඒ පුංචි කාලේ ගැන මව්පියෝ කියනවා. අද ඉන්න තැන ගැන හිතලා හරියට සතුටු වෙනවා. උපේක්ෂාව. පින්නතුනි, මෙවන් මහා ගුණ හතරක් අම්මා තාත්තා ළඟ තියෙනවා තමන්ගේ දරුවා සම්බන්ධයෙන්. නමුත් මහා බ්‍රහ්මයා ළඟ සකල ප්‍රජාව සම්බන්ධයෙන් මේ ගුණ හතර තියෙනවා. මව්පියෝ ළඟත් දරුවෝ පිළිබඳව ඒ ගුණ තියෙන නිසා මහා බ්‍රහ්ම කියලා කියනවා. పూర్ව ආචාර්යවරු කියලාත් කියනවා. ඊටාම කුඩා කාලේ මග නොමග පෙන්වන්නේ මව්පියෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම් 5ක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි යුතුයකම තමයි පාපා නිවාරෙන්ති. පවෙන් වළක්වන්න ඕනේ. මොකද කුඩා ළමයි පවුද පින්ද කියන කාරණාව දන්නේ නැහැ. පාපයක් සිද්ධ වුණොත් පින්නතුනි දන්නවද නැද්ද කියන කාරණාව බලපාන්නේ නැහැ. පොඩිද ලොකුයිද කියන කාරණාව බලපාන්නේ නැහැ. අකුසලයේ අකුසලයේම තමයි. ඒක නිසා පවෙන් වළක්වන්න ඕනේ. පොඩි ළමයි සත්තු මරන්න හරි කැමතියි. ළඟට එන කූඹියා පවා මරනවා. කැරපොත්තා පත්තෑ නමුත් ළඟින් ගියොත් කකුලෙන් හරි පාගලා මරන්න උත්සාහ කරනවා. අතේ තියෙනවා නම් යමක් එයින් ගහලා හරි මරන්න හදනවා. ඒ ළමයින්ගේ හැටි. නමුත් පින්නතුනි, එහෙම කළොත්, එහෙම වුණොත් මේ ළමයාය කියලා ඔහුට රැස් වෙන අකුසලයේ අඩුවක් නැහැ. අන්න ඒක නිසා සත්පුරුෂ මව්පියෝ පුංචි කාලේ ඉඳලා එවන් දෙයක්වත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමයි කතා කරනකොට අම්මට කතා කරන්න ඕනේ මෙහෙමයි, තාත්තට කතා කරන්න ඕනේ මෙහෙමයි, වැඩිහිටියන්ට කතා කරන්න ඕනේ මෙහෙමයි, සහෝදර සහෝදරියන්ට කතා කරන්න ඕනේ මෙහෙමයි. ඒ කරුණු අම්මා තාත්තා තමයි කියලා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, සමාජයේ හැසිරෙනකොට, සමාජයේ ජීවත් වෙනකොට කටයුතු කරන්න ඕනේ මෙහෙමයි. බොරුව, වංචාව නිරන්තරයෙන් ඔවුන්ගෙන් ඈත් කරන්න ඕනේ. කවදාවත් බොරු නොකියන අය බවට පත් කරන්න ඕනේ.
ඒකට මව්පියෝ සතුව හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මව දරුවට බොරු කීවොත් දරුවා මවට බොරු කියන එක කවදාවත් නවත්තන්න බෑ. සාමාන්‍යයෙන් හුඟක් දරුවෝ බොරු කියන්න පටන් ගන්නේ මව්පියන්ගෙන්. මව්පියෝ නිසා. ඒකයි මම සඳහන් කළේ එවන් දේවල් වලින් දරුවෝ බේරගන්න මව්පියන්ට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. කෙසේ වෙතත් ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට මව්පියන්ට උගන්වන්න තියෙන දේවලුත් වැඩි වෙනවා. ඉඳ ගන්න හැටි උගන්වන්න ඕනේ. ආහාර පාන ගන්න හැටි උගන්වන්න ඕනේ. වැසිකිලි කැසිකිලි ආදී පාවිච්චි කරන හැටි උගන්වන්න ඕනේ. මහජනයා ගැවසෙන තැන්වල හැසිරෙන හැටි උගන්වන්න ඕනේ. පන්සලට ගිහිල්ලා හැසිරෙන්නේ කොහොමද? භික්ෂූන් වහන්සේලා ළඟ හැසිරෙන්නේ කොහොමද? ත්‍රිවිධ චෛත්‍ය ළඟ කටයුතු කරන්නේ කොහොමද? මේ හැම කරුණක්ම උගන්වන්න ඕනේ. ආන් මේ කරුණු ටික හරියට මනවින් යම් අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන්ට උගන්වනවා නම් එවන් දරුවෝ ලොකු වෙන්න රටට ජාතියට ආගමට මහ මෙහෙවරක් කරන සත්පුරුෂයෝ බවට පත් වෙනවා. අන් ඒ කරුණු උගන්වන්න ඕන නිසා ගුණ දහමින් පෝෂණය කළ යුතු නිසා මව්පියෝ පූර්ව ආචාර්යවරු බවට පත් වෙනවා. දරුවන් නැමැති ප්‍රජාවට මව්පියන්ගෙන් ලැබෙන අනුකම්පාව මේ පූර්ව ආචාර්යවරයාගේ භූමිකාව ඒ තුළ බොහොම විශේෂයි පින්නතුනි. මෙලවට බිහි කරපු දරුවට අම්මා කිරිපොවන්නේ පින්නතුනි සෙනෙහස නිසාමයි. අම්මගේ සෙනෙහස කොයි තරම්ද? මේ ලෝකේ කාන්තාවකගේ ඇඟේ කිරි තියෙනවා කියන කතාවක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. අහවල් තැනයි කිරි තියෙන්නේ කියලා කියන්න තැනකුත් නැහැ. ශරීරයේ කොහෙන් කොතනින් කපලා බැලුවත් කිරි එන බවක් පේන්නෙත් නැහැ. කොතනින් කැපුණත් කොතනින් බැලුවත් රක්ත වර්ණ රුධිරයම තමයි ගලන්නේ. මවක් දරුවෙකුට කිරිපොවන පියයුරු කපලා බැලුවත් ලේ මිසක් පින්නතුනි කිරි නම් එන්නේ නැහැ. ඒ වුණාට දරුවට බඩගිනි හැදිලා අම්මගෙන් කිරි ඉල්ලනකොට අම්මට පුළුවන් ඒ දරුවට කිරි දෙන්න. ශරීරයේ පුරාම දුවන රක්ත වර්ණ රුධිරය ශ්වේත වර්ණයට පත් කරලා තමන්ගේ දරුවගේ කුසගින්දර නිමණ්ඩ අම්මෙකුට පුළුවන් කියන එක මේ ලෝකේ පුදුමයක් නෙමෙයිද? මේ ලෝකේ නම් කරන පුදුම ගොඩක් තියෙනවා. ඒ පුදුම අතරට එකතු විය යුතුම පුදුමයක් පින්නතුනි එක. ඒ තරම් ආශ්චර්යජනක සිදුවීමක්. අනිත් එක හිතන්නකෝ පින්නතුනි. කිරි බවට පත් උනේත් රුධිරයම තමයි. තමන්ගේ ලේ කිරට හරවලා දුන්න කියලානේ අපි කියන්නේ. එහෙනම් අපේ මේ අතපය මහත් වෙලා තියෙන්නේ, කරදඬු උස් වෙලා තියෙන්නේ අකමැත්තෙන්. නමුත් අම්මගේ ලේ බීලා කියලා කිව්වොත් ඒක වරදක් නෑ. හැබැයි අපි මේ බීපු රුධිරයට අපි කිව්වේ කිරි කියලා. ලේ බොනවා කියලා නෙමෙයි. ලේ මොනතරම්
දුර්ගන්ධයිද? අපි හැමෝම දන්නවා ලේ ගඳයි කියලා. පිලි ගඳයි. ලේ වල එන්නේ මොන වාගේ රහක්ද කියලා ඇහුවොත් ලේ වල එන්නේ නිකන් මලකඩ රහ වාගේ එකක්. නමුත් පින්නතුනි පුංචි ළමයි සිප ගන්න වැඩිහිටියෝ හුඟ කැමති. ලොකු අය පොඩි අය හැමෝම පොඩි දරුවෝ සිප ගන්න කැමති. එහෙම සිපගත් අය කියන වචනයක් තමයි කිරි සුවඳයි කියන එක. පොඩි අය ළඟ කිරි සුවඳයි. එතකොට ඒ කාගේ සුවඳද තියෙන්නේ? ඒ අම්මගේ සුවඳ. ඒ අර ලේවල සුවඳ. හැබැයි ලේ ගඳයි. ඒ ලේයම අම්මගේ සෙනෙහස කැටි කරලා එකතු කරලා ශ්වේත වර්ණයට පත් කරලා දරුවගේ ශරීරගත කරනකොට ඒක හරි සුවඳයි. ඒ සෙනෙහසේ තරම. තාත්තගේ සෙනෙහස. පින්නතුනි මේ දරුවා වෙනුවෙන් තාත්තා කොච්චර මහන්සි වෙනවද? හරි හම්බ කරන්න. සමහර තාත්තලා හේන් කොටනවා. සමහර තාත්තලා කුඹුරු කොටනවා. සමහර තාත්තලා හේන් කුඹුරු නැති නිසා ඉඩකඩම් හිග නිසා තවත් නොයෙක් වැඩවල යෙදෙනවා. සමහරු කුලී වැඩට යනවා. සමහරු කළුගල් කඩනවා. තවත් බොහොම බරපතල වැඩ කරනවා. සමහර කාලෙට අවුව වැටෙනකොට ඒ අවුවේ හිටියම කලන්තේ වාගේ පිච්චෙනවා ඒ අවුවට. ඔබ දන්නවා එවන් අවුවක දවසක් දෙකක් තුනක් අවුවට නිරාවරණය වුණාම හැමේ වර්ණේ පවා වෙනස් වෙනවා. නමුත් තාත්තා උදේ ඉඳලා රෑ වෙනකන් ඒ මහා කාෂ්ඨක අවුවේ හේනේ උදුළු ගන්නවා. කුඹුරේ වැඩ කරනවා. ගලක් උඩට වෙලා උඩිනුත් රත් වෙනවා. යටිනුත් රත් වෙනවා. කළුගල් කඩනවා. උදුළු ගාන්න ගියහම කකුල් කැපිලා, නියපොතු ගැලවිලා, නියපොතු නරක් වෙලා, තුවාල වේදනා විඳ විඳ, ලේ හලහල කොච්චර දුක් විඳිනවද? කළුගල් කඩන්න ගියහම ගල් පතුරු වැදිලා, පිහිය වලින් කැපුණා වගේ කැපිලා, ලේ ගලනවා. නමුත් වැඩ නවත්තලා ගෙදර යන්නේ බැරිම වුණොත්. මොකද අද වැඩ කළේ නැත්තම් හවස ළමයිට කන්න දෙන්න හාල් ටිකවත් ගෙදර නැහැ. පන්ති යන්න මුදල් දෙන්න, ඉස්කෝලේට යන අවශ්‍යතා සම්පූර්ණ කරන්න, ඇඳුම පැළඳුම අරන් දෙන්න මිල මුදල් ගෙදර නැහැ. කළුගල් ටේලරයක් දෙකක්වත් කඩා නොගත්තොත් මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න බෑ. සමහර වෙලාවට ඇඳගෙන ඉන්න සරමම ඉරලා කටේ තියෙන බුලත් අපේ තුවාලෙට තියලා ඕකෙන් බැඳගෙන ආයෙ වැඩ කරනවා. හේන් කුඹුරු කොටන්න ගියහම මොන තරම් මහ පොළොවේ ගැටුණද, හැපුණද? අපි දැකලා තියෙනනේ උදළු. පින්නතුණු උදැල්ලක් අඟල් 8ක් 10ක් දිගයි. මේ උදැල්ල බන්ද ගාවට ගෙවෙනකම්ම උදුළු ගන්නවා. එහෙම ගෙවිලා පරණ උදළු කටු සමහර ගෙවල් වල තියෙනවා. එකක් නෙමෙයි, දෙකක් තුනක් නෙමෙයි, 10 15 තියෙනවා. යකඩකින් හදාපු උදැල්ල බන්ද ගාවට ගෙවිලා උදුළු ගාන්න බැරි වෙන තැනට එනකම්ම
ගෙවෙනකන් මේ මහ පොළොවේ කොච්චර කොටන්නේ නැද්ද? ඒ උදැල්ලට කතා කරන්න පුළුවන් වුණා නම් කීයක් දේවල් කියයිද? ගෙවිච්ච දෑකැති, ගෙවුන කැති, ගෙවුන පොරෝ ගෙවල් වල තියෙනවා. රැකියාවක් කරන්න ගියහම පින්නතුනි කී දෙනෙකුගෙන් බැනුම් අහනවද? කී දෙනෙකුට බැගෑපත් වෙන්න ඕනේද? ඒ රැකියා කරන ස්ථානේ මොහොතක් පරක්කු වෙන්න බෑ. ඉහළ තලයේ අයගේ නොයේක් වැඩවලට උදව් කරන්න ඕනේ. නොකටයුතුකම් පවා කරන්න සිද්ධ වෙනවා. සමහරලාට ඒවට අකමැති වුණොත් දුර ඈත පළාත් වලට මාරු කරන්න පුළුවන්. එහෙම වුණොත් දරුවෝ ළඟට බිරිඳ ළඟට හැන්දෑවට එන්න වෙන්නේ නැහැ. ආන් එහෙම වෙන නිසා මොන තරම් තාඩන පීඩන ඉවසනවද සමහර වෙලාවට. එහෙම හිතාම රැකියාවක් කරන කෙනෙක් මාසේ අන්තිමට පඩියක් ගත්තට හේනි කුඹුරේ වැඩ කරන අයට වඩා තව අසරණයි කියලා හිතෙනවා. හේනට නම් වමනා වෙලාවට යන්න පුළුවන්. කැමති වෙලාවට ආපහු එන්න පුළුවන්. මොකද රැකියාවක් කරන කෙනෙකුට එහෙම බෑ. මේ තරම් දුක් විඳින්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි, දරුවෝ නිසා. ඒකයි මම කියේ උදැල්ල කතා කළොත් අපිට මොනව නොකියයිද? උදැල්ලේ මිට මිරිකන්න පුළුවන් නම් කොයිතරම් දහදිය ඇද්ද? උදළු මිට කතා කළොත් තමන්ගේ ඇඟේ තාත්තා දහදිය ගාපු තරම් කියයි කොච්චරක්ද කියලා. ඒ මහ පූට කවුවේ වැඩ කරනකොට අතත් වේලිලා මිටත් මැදිලා ඉතින් වැඩ කරනකොට ලිස්සනවා. තාත්තලා කරන්නේ නලල අත ගාලා, පපුව අත ගාලා, ගලන දහදියෙන් අත තෙමාගෙන ආයේ උදැල්ල අතට ගන්න එක. ඒ තෙත් ගතියට ආයෙ ටික වෙලාවක් උදැල්ල අතට බදලා තියෙනවා. ඉතින් එහෙම මේ උදැල්ල ගෙවෙනකන් වැඩ කරනකොට මේ දහදිය කොච්චරක් මේ උදළු මිට බීලා ඇද්ද? මව්පියෝ ගැන හිතනකොට ඒ මව්පියෝ අපි වෙනුවෙන් කොයි තරම් දේවල් කරලා තියෙනවද පින්නොත්? අපිට ඒව අහගෙන ඉන්නත් බැරි තරම්. අපිට ඒව අහගෙන ඉන්න වෙලාවකුත් නැහැ. ඒ තරම් කියන්න දේවල් තියෙනවා මව්පියන්ට. ඒ අපි මේ අද ඉන්න තැනට ගේන්න ඕන නිසා. පින්නතුනි මව්පියන්ගේ ගුණය කතා කරලා නිමක් කරන්න බැරි තරම්. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එවන් මව්පිය ගුණ කොයි තරම්ද කියලා. ඒ තරම්ම ගුණ තියෙන නිසා ඒ ගුණයට සලකලා ඉවර කරන්න කොයි තරම් අමාරුද? ඉවර කරන්න බෑ කියලා දේශනා කළේ ඒකයි. මේ මුළු මහ පොළොව තලයේම බෙර ඇහැක් වගේ සමතලා කරලා රණින් රිදියෙන් මුතු මැණික් වලින් පුරවලා මවයි වියයි ඒ මත සතපෝලා ඒ සියල්ල ඒ දෙන්නටයි කියලා කීවත් අම්මා පෝපු එක කිරි කඳුලකවත් තාත්තා පෝපු එක දහඩිය තාත්තා හලපු එක දහඩිය බින්දුවකවත් ණය ගෙවන්න බෑ කියලා සඳහන් කළේ. අම්මටයි තාත්තටයි සක්විති රජය ලබා දෙන්න පුළුවන් වුණොත් ඒත් දරුවන්ට මව්පිය ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා දේශනා කළා. ඒ ණය ගෙවන්න නම් ක්‍රමයක් දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දරුවෙකුට පුළුවන් නම් සිල් ගන්නේ නැති මව්පියෝ සීලයට යොමු කරන්න. තිසරණ නැති මව්පියෝ තිසරණයට යොමු කරන්න.
තුනුරුවන්ට ගරු නොකරන මව්පියෝ තුනුරුවන්ට ගරු කරන අය බවට පත් කරන්න. දන් දෙන්නේ නැති ලෝභ මව්පියෝ දන් දෙන අය බවට පත් කරන්න. යම් දරුවෙකුට පුළුවන් නම් ආන් ඒ දරුවා මව්පියන් අයින් නිදහස් කියලා දේශනා කළා. කෙටියෙන් කිව්වොත් අම්මයි තාත්තයි සතර අපායෙන් මුදවන්න යම් දරුවෙකුට පුළුවන් නම් ඒ දරුවා මේ ලෝකේ මහා පුණ්‍යවන්තයෙක් කියලා සඳහන් කළේ. පින්නතුනි, මේ කරුණ අපි නිතර නිතර හිතන්න ඕනේ. දරුවන්ට ඒ ගැන නිතර උගන්වන්න ඕනේ. නිතර නිතර බණ අහන්න දුන්නාම ධර්මයෙන් මේ කරුණු හරියට ඉගෙන ගන්න පුළුවන්. එදාට උන් මව්පියෝ ගැන හුඟක් දේවල් හිතනවා. මව්පියෝ පිළිබඳව ආදරයක් සෙනෙහසක් ඇති කරගන්නවා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා අදට මේ ප්‍රමාණයකින් අපි ධර්ම දේශනාව නතර කරමු. නිමක් නැති මව්පිය ගුණය අපේ භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කොට වදාළේ. මහා බෝසතාණන් වහන්සේ පවා බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඉන්න කාලේ මව්පියන් වෙනුවෙන් කරපු කැපකිරීම අසීමාන්තිකයි. භික්ෂූන් වහන්සේලාට පවා දේශනා කළා මහණෙනි, පැවිද්දෙක් හැටියටත් මව්පියන්ට උපස්ථාන කරන්න පුළුවන් කියලා. මේ ශාසනයේ අම්මා තාත්තා වෙනුවෙන් සූරු ඇරලා යන්න ගියපු හාමුදුරුවෝ කී දෙනෙක් නම් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරපු නිසා නැවත මහානකමේ ඉඳගෙන මව්පියෝ පෝෂණය කළාද? එවන් අවස්ථාවන් වල භාග්‍යතුන් වහන්සේ ජාතක කතා පවාගෙන හැර දැක්වුවා. මහණෙනි, පෙර මමත් මෙහෙම කළා කියලා. අන්තිම ජීවිතයේ අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මව වෙනුවෙන්, තමන්ගේ පියා වෙනුවෙන් ඒ යුතුයකම් කවදාවත් අමතක කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේත් මව්පියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික කරලා අපිටත් දේශනා කළා මව්පියෝ අමතක කරන්න එපා කියලා. ඔබත් ඔබේ ජීවිතය තුළ ඒ ගුණය මනාව ප්‍රකට කරන්න. ඒ ගුණය ඔබ තුලත් මනාව විද්‍යමාන කරන්න, ප්‍රකට කරන්න. එදාට ඔබ ණය නැති කෙනෙක්. එවන් ජීවිතයක් පෝෂණය කරන්න ඔබටත් රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.